හරි මම හිතන්නේ දැන් වෙලාව හරි වගේ අපිට වැඩේ පටන් ගන්න නේද පුතේ අපි දැන් වැඩේ ස්ටාර්ට් කරමු හොඳයි දැන් මේ දර්ශක පාඩම ඔයගොල්ලෝ පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න පාඩමක් නේ නේද එතකොට මේකෙදී ඔයගොල්ලෝ දන්නවා මෙහෙම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක මේ දෙක තුන් පාරක් වැඩි වුණාම අපිට මේක ලියන්න පුළුවන් පුතේ දෙකේ තුන්වෙනි බලය කියලා හරිද මෙහෙම ලියුවාම අපි මෙන්න මේකට කියන පුතේ පාදය කියලා අපි මෙන්න මේකට කියන පුතේ අපි දර්ශකය කියලා හරිද මේ සම්පූර්ණ එකට අපි කියන පුතේ බලය කියලා මොකද බලය කියලා දෙකේ තුන්වෙනි බලය වැඩි නේද right එතකොට මේ කාරණාව අපි ගිය අවුරුදු වල ඉගෙන ගත්ත අටේදී වගේ ඒ නිසා මේක හරියටම අවබෝධ වෙන්න ඕනේ දර්ශකය මොකද්ද පාදය මොකද්ද බලය මොකද්ද කියන එක හරියට අවබෝධ වෙන්න ඕනේ හරිද right එතකොට බලන්න මේ දැන් මේ දෙකේ තුන්වෙනි බලය ලියන්නේ සාර්ථකම කරේ ඔන්නෝම දෙක ලොකුවට ලිව්වා තුන පොඩියට පුතේ දකුණු පැත්තේ කෙළවරේ හරිද දැන් කවුරු හරි මෙහෙම ලිව්වොත් මම දෙක ලියලා එක්ක තුන මෙහෙම ලිව්වොත් හරි හරිද එහෙම නැත්නම් දෙක කොහොම ලියලා තුන මෙහෙම ලිව්වොත් හරි මේ දෙකම වැරදි හරිද දැන් නම් තව කවුරු හරි මෙහෙම ලියනවා නම් දෙක කොහොම ලියලා පුතේ තුනත් ඒ ගානටම හරිද එහෙම ලිව්වොත් ඒත් වැරදි දෙක කොහොම ලියලා කවුරු හරි ඊටත් වඩා ලොකුට තුන ලියනවා නම් ඒකත් වැරදි හරිද එතන මේවා වැරදි පැහැදිලිව ලියන්න ඕනේ දෙක ලියලා පුතේ ඊට වඩා උඩාවට දකුණු පැත්තේ ඉහළ කෙළවරින් පුතේ මේ තුන ලියන්න ඕනේ. ඒක තමයි බලයක් ලියන නිවැරදි ක්‍රමය. පැහැදිලි නේද? ඒ නිසා ඔයගොල්ලෝ ඒක පිළිබඳව යම් අවබෝධයක් තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ මෙන්න මේ කොටස පැහැදිලිව ලියා ගන්න. මේ මම රවුට් කරන කොටස පැහැදිලිව ලියා ගන්න. හරි. Very. අපිට අචින්ත සම්බන්ධ වුණා නේද අචින්ත අයබෝවන් සර් හොඳයි පුතේ අපි දර්ශක පාඩම පටන් ගත්තා අවිෂ්කත් ඉන්නවා නිරංජන් අචින්තියත් ඉන්නවා නේද අපි දර්ශක පාඩම පුතේ පටන් ගත්තා දර්ශක පාඩම දැන් අපි පටන් ගන්න පුතේ අපි කිව්වේ මෙහෙමයි දර්ශක ඔයගොල්ලෝ පොඩි කාලේ ඉඳන් ඉගෙනගෙන තියෙන නිසා අපි මේක ලොකුවට දැන් විස්තර කරන්නට වඩා මෙතන මේ දෙකේව තුනක් දෙක වැඩි දෙක හරිද දෙකේ තුන්වෙනි බලය කියලා එක ලියන්න පුළුවන්. ඒතකොට දෙක කියන්නේ පාදයේ පුතේ තුන කියන්නේ දර්ශකය. ඒතකොට දෙකේ තුන්වෙනි බලය කියලා අපිට ඒක ලියන්න පුළුවන්. පැහැදිලි නේද? අපි ඒක තමයි දැන් මෙතනදී කතා කරේ. හරි. ඒක පොඩ්ඩක් ලියාගන්න කියලා පුතේ මම කිව්වේ. දැන් ඒක නිවැරදිම ක්‍රමය තමයි මේ කිව්වේ මම මේ පැත්තෙන් ලියලා තින්නේ. ඒක මේ එක ක්‍රමයක් මෙතන නිවැරදි. දැන් මෙහෙම මේ විදිහට තුන කොඩාට ලිව්වත් ඒ නිවැරදිව දකුණු පැත්තේ කෙනවල නොලිව්වොත් ඒක වැරදි. හරි ඊට පස්සේ මේක ලොකුවට ලිව්වත් ඒත් වැරදි. ඒක තමයි මම මෙතන කිව්වේ. හොඳයි. මම හිතන්නේ ඒක ලියන්නේ ඉවරයි දැන්. right පුතේ අපි එහෙනම් එතනින් එහාට චුට්ටක් යමු. දැන් මම මේ දාණය පුතේ ඔයගොල්ලෝ දර්ශක ආකාරයෙන් දක්වන්න ඕනේ. හරිද? right අපි ගත්තා මේක. බලන්න අපි ගමු දෙක වැඩි දෙක. හරිද? නැත්නම් ඊට පස්සේ 3 වැඩි 3 නේද? නැත්නම් ඊට පස්සේ අපිට ගන්න පුළුවන්
පහ වැඩි හරිද? එමුනම් අපිට කතා VG සංඛ්‍යා භාවිත කරනවා. a වැඩි හරිද? දැන් මෙහෙමත් ලියන්න පුළුවන්. ඊට පස්සේ 2 වැඩි ඊට පස්සේ x වැඩි x ලියන්න. හරිද? මේ ඔක්කොම පුතේ ඔයගොල්ලෝ දර්ශකාකාරයෙන් දක්වන්න. එහෙනම් x වැඩි y වැඩි y. right. ඊටම සරලයි. මේවා දර්ශකයන් දක්වන තේරෙනවා වැඩි වෙච්ච ගාන කරලා වැඩි කරලා ලියන්න තියෙන්නේ නේද අපිට. හරි. දෙකේම හතරක් වැඩිලා තියෙන එක අපිට ලියන්න පුළුවන් එක දෙකේ හතරවෙනි බලය කියලා මෙහෙම. නේද? 3ව 2 නිසා 3 දෙවෙනි බලය. 5ව 3 නිසා 5 තුන්වෙනි බලය. ඒව 3ක් නිසා ඒ වල තුන්වෙනි බලය. එතකොට මෙතන දෙකේව 2යි අපිට ඒක දෙකේ දෙවෙනි බලය කියලා ලියලා x ඒව 3 නිසා x වල තුන්වෙනි බලය කියලා එහෙම ලස්සනට ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ පුතේ අපිට ඕන තව පුළුවන් මෙහෙම y ඒව x ඒව 2 නිසා x වල 2 y ඒව 3 නිසා y වල තුන්වෙනි බලය කියලා හොල යන්න පුළුවන්. බැරි නේද? ඔන්න ඔය විදිහට ලස්සනට ඔයගොල්ලන්ගේ යුක්ත ටික දාන්න. right. ඊට පස්සේ මම දැන් ඔය ඔයගොල්ලෝ දර්ශක ආකාරයෙන් දක්වන්නේ. මම දර්ශක ආකාරයෙන් දක්වන එකක් ඔයගොල්ලන්ට කියනවා ප්‍රසාරණය කරලා ලියන්න කියලා. හරිද? මේ බලන්න මෙහෙම. තුනේ හතරවෙනි බලය ප්‍රසාරණය කරන්න. ඊට පස්සේ අපි ගමු 2යි x වල 3 ප්‍රසාරණය කරන්න. ඊට පස්සේ 2 3 ඒ වල 5 ප්‍රසාරණය කරන්න. x2 y z ප්‍රසාරණය කරන්න. හරි. ඔය ප්‍රසාරණය කරන්න පුතේ ඔයගොල්ලෝ දැන් තනියම පුළුවන්. හරි. right. මමත් ඔයගොල්ලොත් එක්කම කරන්නම් පුතේ. ඊට අපිට ලේසි නේද වැඩ ටික ඉක්මනට ඉවර කරගන්න පුළුවන් නේ. 3 ඒවා 4යි කියන්නේ පුතේ 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 3 ගණන් කරලා වැඩි කරන්නේ. ඊට පස්සේ දෙකේ 2යි x තුන්වෙනි බලය කියන්නේ 2 වැඩි කිරීම x වැඩි කිරීම x වැඩි කිරීම x. හරිද? දෙකේ තුන්වෙනි බලය ගිහුවාම දෙකේ 3ක් වැඩි වෙනවනේ 2 වැඩි 2 වැඩි 2. ඒතකොට ඒව පහක් ගිහුවාම a වැඩි එතකොට ඒ වල පහක් වැඩි වෙනවනේ. හරි. ඊගාවට අපි ගත්තාම x වර්ගය කියන්නේ x වැඩි කිරීම x දෙයක් ගාම x වැඩි කිරීම x වැඩි කිරීම ඊට පස්සේ y වැඩි කිරීම z වෙනවා. එන්නේ ඔය දෙන්න ඕනේ. හරි. ගැලුවක් නැහැ නේද? හරි. ඔන්න ඔය විදිහට පුතේ එහෙනම් ප්‍රසාරණය කරන්නත් පුළුවන් ප්‍රසාරණය කරපු එකක් දර්ශකයන් දක්වන්නත් පුළුවන් ඕගොල්ලන්ට. right. ඕකේ එතකොට පුතේ අපි මූලිකම දේ මේ දර්ශකවල මූලිකම දෙන්නේ. දැන් මම මේක මකලා දාන්න ඔක්කොම ලියලා ඉවරයි කියලා මම හිතනවා. හරිද මකනවා පුතේ අවුලක් නැහැ නේ. අවුල දිනන ප්‍රශ්නයක් කියන තාම ලියා ගන්න ඕන.
හොඳයි ඔක්කොම හරි ගියා ඉන්නවා. හරි. හරි දැන් මම මේක නම් මකන්නම් පුතේ. right. දැන් ඊට පස්සේ අපි කතා කරන්නේ පුතේ දර්ශක නීති ගැන. හරිද? දර්ශක නීති. right බලමු අපි දර්ශක නීති ගැන කතා කරන්න. right. ලියන්න නම් දර්ශක නීති කියන මාතෘකාව. දර්ශක නීති. දර්ශන නීති ගැන කතා කරනකොට අපි මෙන්න මෙහෙම කතා කරමු. දෙකේවා දෙකක් වැඩි කිරීම දෙකේවා තුනක්. හරිද? right. එතකොට මේකේ තේරුම අපි දන්නවා මේ දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙකේව දෙකයි. හරිද? ඊට පස්සේ වැඩි කිරීමට අකුණු තියෙනවා දෙකේව තුනක් තියෙනවා. දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක. දැන් ඔක්කොම දෙකේව කීයක් වැඩි වෙලාද පුතේ? 1 2 3 4 5. දෙකේව පහක් ඔක්කොම වැඩි නිසා අපිට ඒක ලියන්න පුළුවන් දර්ශක ආකාරයෙන් දෙකේ පහ කියලා. හරිද? මේ සරලව අපි දන්න දේනේ. right. අපි මේක චුට්ටක් වෙනස් විදිහකට කරමු. මෙන්න මෙහෙම. right. ඔන්න බලන්න. හරිද? මේ දෙකේ දෙක වැඩි කිරීම දෙකේ තුන කියන එක්කෙනාගේ මේ දෙකේ පහ උත්තරය ආවේ කොහොමද පුතේ මේ දෙකේ මේ දෙකයි තුන එකතු කරා නම් පහ එනව නේද? දෙක එකතු කිරීම තුන. ඔන්න පහ එනවා. ඒ කියන්නේ මොකද මෙතන කරේ මේ දර්ශක දෙක එකතු කරා. එතකොට උත්තරය දෙකේ පහ කියලා ආවා. එතකොට උත්තරේ දෙකේ පහ කියලා ආවා. එහෙනම් හොඳට මතක තියාගන්න පාදයේ සමාන නම් මේ බල දෙක ගුණ කරනකොට ඒකේ දර්ශක දෙක එකතු කිරීමෙන් උත්තරේ ලබා ගන්න පුළුවන්. ආයි මේ විදිහට ප්‍රසාරණය කර කර ඉන්නවද පොඩි ළමයි වගේ? නෑ. මේක වැඩිපුර આવොත් පුතේ දෙකේවද අපි දැන් මෙතන 15යි මෙතන 20 විතර આવොත් ඒක දෙකේ 15 20 වැඩි කර කර ඉන්න ගියා නේද? අපිට නිකන් පිස්සු වගේ ඒක. එහෙම කරන්න බෑනේ. නේද? අපි නම් මේ දර්ශන නීතිය දැනගෙන ඉන්නවා නම් අපිට ටක් ගාලා උත්තර ඕන එකක් ගන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ දැන් මම ගානක් දුන්නාට පස්සේ ආපහු මේ විදිහට ලිය වැඩ කරන්නේ නෑ. හරිද? මෙහෙම කරන්නේ නැතුව අපි මෙන්න මේ විදිහට වැඩේ කරනවා. හරි. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් මෙහෙම. A වල m බලය වැඩි කිරීම A වල n. හරි. එතකොට මේක උත්තරේ කොහොමද ගන්න පුතේ? A වල මේ m එකතු කරනවා පුතේ මේ බොහොම සරලයි නේ? හරි. මෙන්න මේකට අපි කියනවා පුතේ එතකොට එහෙනම් දර්ශක වල පළවෙනි නීතිය. හරි. අපි එහෙනම් ලියමු පුතේ ඒක මෙන්න මෙහෙම. right. ලියන්න අංකයක් කියලා දාලා නේද? එහෙනම් තරුවක් දාලා මේ විදිහට තරුවක් දාලා උඩින්ම ලියන්න. පාදයේ සමාන බල දෙකක් ගුණ කිරීමේදී පාදයේ සමාන බල දෙකක් ගුණ කිරීමේදී පාදයේ සමාන බල දෙකක් ගුණ කිරීමේදී දර්ශකයේ එකතු කිරීමෙන් පිළිතුර ලබා ගත හැකිය. පාදයේ සමාන බල දෙකක් ගුණ කිරීමේදී දර්ශකයේ එකතු කිරීමෙන් පිළිතුර ලබා ගත හැකිය. හොඳයි මේ බෝඩ් එකේ තියෙන ලියා ගන්න පුතේ ඔක්කොම.
යාගෙන ඉවරනම හෑන්ඩ් කරන්න. එතකොට මට ඊගාකට යත හැකියි. හොඳයි. ඉවරයි නේද? හරි. right. පුතේ ඊගාව එක. right. දෙවෙනි දර්ශනීයදී අපි දෙවෙනි දර්ශන කාලේ මේක පොඩ්ඩක් භාවිතා කරමු. එන් ගණන් කීපයක් හදමු නේද? ඒතර මේක අපිට හොඳට පුළුවන් වෙලා තියෙන පළවෙනි ගාන දෙකේ දෙක වැඩි කිරීම දෙකේ පහ වැඩි කිරීම දෙකේ තුන පළවෙනි ගාන. මේක උත්තරේ දාන්න පුළුවන් බලන්න. ඊගාවට දෙවෙනි ගාන. x පහ වැඩි x දෙක වැඩි x. ඊට පස්සේ තුන්වෙනි ගාන. දෙක වැඩි දෙකේ තුන වැඩි x දෙක වැඩි x තුන. හරි. ඊට පස්සේ හතරවෙනි ගාන. දෙකයි x තුන වැඩි තුනයි x දෙක. පස්වෙනි ගාන. x වල ඍණ දෙක වැඩි කිරීම x වල පහ. right. ඒක ගණන් පහ ලස්සනට හදලා දෙන්න මට උත්තර ටික දාන්න. හොඳයි.
මොකද අපි මේ දැන් ඉගෙන ගත්ත නීතියෙන් තමයි වැඩේ කරන්නේ. හරිද? දැන් පටන් ගන්න වැඩේ. 2යි මෙතන පාදයේ සමාන නිසා ගුණ කරනවා. ඊට දර්ශය එකතු කරනවා. මේ දෙකට එකතු කරනවා මෙතන 5. එකතු කරනවා 3. එහෙනම් අපිට යන්න පුළුවන් මෙතන පුතේ 2 2යි 5යි 7යි 3යි 10යි. උත්තර 2 10යි. මෙතන බලන්න. මෙතන පුතේ x තියෙනවා. x වල අපි මේ දර්ශනය එකතු කරන්නේ 5ට එකතු කරනවා 2 එකතු කරනවා 1. එතකොට x වල පුතේ 5යි 2යි 7යි 1යි 8යි. x වල 8 ගේ උත්තරය එනවා. ගන්න පුළුවන්. මෙතන දෙකේ මෙතන එකනේ තියෙන්නේ. මෙතන එක තුනක් තියෙනවා. වැඩි කිරීම x වල මෙතන දෙක තියෙනවා. මෙතන තුන තියෙනවා. එහෙනම් මෙතන අපිට යන්න පුළුවන් 2 4 x වල 5 කියලා. සාමාන්‍ය අපි මේ දැන් මෙතනින් එහාට යනකොට අපිට උත්තරේ සුළු කරලා දිනවා 2 4 කියන්නේ 16යි x වල 5 කියලා ලියනවා. 2 4 16 වෙන්නේ කොහොමද පුතේ? 2 වැඩි 2 වැඩි 2 වැඩි 2 නේ. 2 2 4 4 2 8 8 2 16. එහෙම මේ 2 4 ඒවා 16 කියලා උත්තරේ ගන්න. හරිද? හරි. වෙනවා. ඊට පස්සේ මෙන්න මේ ගාන ටිකක් හොඳ ගානක් පැටලව ගන්න නැතුව හදාගත්තොත් හොඳයි. ඉතින් මෙතනදී 2යි x වල තුන්වෙනි බලය ගියට පස්සේ 2 වැඩි කිරීම x තුන්වෙනි බලය තියෙන්නේ. ඒ නිසා එකම 3 වැඩි කිරීම x වල දෙවෙනි බලය තියෙන්නේ. ඒ නිසා අපි 2යි 3 එක ළඟ වැඩි කරලා ලියනවා. මෙන්න මේ 2 වැඩි කිරීම 3 වැඩි කිරීම ඊට පස්සේ මෙතන තියෙන මේ x3 ලියනවා. x3 වැඩි කිරීම මෙතනම තියෙන මේ x2 ලියනවා. මේ දෙක. right දැන් දෙවරක් තුන කියන පුතේ 6යි. x වල 3 වැඩි කිරීම 2. රැටෙන අපිට උත්තර ලියන්න පුළුවන් 6යි x වල 5 කියලා. 6යි x වල 5. එහෙනම් ඔහොම ලියන්න පුළුවන්. පැහැදිලි නේ? right. ඒ විදිහට ඒ ගාන හදන්න පුළුවන්. හරි. එතකොට මෙතන අවසාන ගාන. දැන් ඔයගොල්ලන්ට පළවෙනි දර්ශක නීතිය හොඳටම අවබෝධ වෙනවා දැන් මේ ගණන් ටිකක් හදලා එනකොට නේද උදේ. ආයි ජීවිතේ කවදාවත් එතකොට පළවෙනි දර්ශක නීතියේ වැරදීමක් වෙන්න විදිහක් නැහැ. ඒක හොඳට මතක තියෙනවා. දැන් මේක කොහොමද එන්නේ එතකොට? x වල ඍණ දෙකට එකතු කරනවා 5. එතකොට ඔයාලට වෙනවා x වල දැන් මේ ලකුණු අසමාන නික්ලය එකතු කරනකොට අපි නික්ල පාඩමේදී ඉගෙන ඉඳලා කොහොමද වෙන්නේ? විශාල සංඛ්‍යාව කුඩා සංඛ්‍යාව අඩු කරලා විශාල සංඛ්‍යාව ලකුණු දානවා. තුනෙන් දෙයක් පහෙන් තුනක් දෙයක් අඩු කරාම 3යි. ඒතර විශාල එක ධන 3 නේද? right. හරියට අර මම කිව්වා මේකට අර LTT LR නේද? නැත්නම් LR මේ දුටු ගැමුණු කතාව වගේ ඍණ කියන්නේ LR ගේ හමුදාව නම් ධන කියන්නේ දුටු ගැමුණු කාණ්ඩේ නම් LR ගේ දෙන්නෙකුට දුටු ගැමුණුගේ 5ක් හම්බුනාම මේ දෙන්නට මේ දෙන්නෙක් කරනවා මේ දුටු ගැමුණු 3ක් ඉතුරු වෙනවා දුටු ගැමුණු ධන. එහෙනම් ධන 3යි උත්තරේ. එහෙම කියන්න පුළුවන්. එතකොට එහෙනම් පළවෙනි දර්ශන නීතිය හොඳටම අවබෝධ වුණා නේද? හරි. දැන් අපි එහෙනම් එතනින් ඉස්සරහට යනවා දැන්. මම මේක එකින් එක මගන්නම් පුතේ ලියා අවසාන ලියපුලේ ලියා ගන්න පුළුවන් එතකොට. හොඳයි. අදින්තය. right. ඊගාක දර්ශන නීතිය අපි කතා කරන්න යන්නේ දැන්. මේතර දැන් ඔක්කොම හරි කියලා ඈ.
right අපි දැන් එහෙනම් ඊගව දර්ශන නීති කතා කරමු දැන් මෙන්න මෙහෙම කතාවක් ඒකෙදි වෙන්නේ දෙකේ පස්වෙනි බලය බෙදීම අපිට කියනවා දෙකේ තුන්වෙනි බලය කියලා දෙකේ පස්වෙනි බලය බෙදීම දෙකේ තුන්වෙනි බලය කියලා කියනවා දෙකේ පස්වෙනි බලය කියන එක නම් දැන් මේක ඕන මෙහෙම ලියන්න පුළුවන් පුතේ දෙකේ පහ බෙදීම දෙකේ තුන කියලා ඔහොම ලියන්නත් පුළුවන් අපිට නේ අට එහෙම ලිව්වහම අපිට පේනවා පුතේ මෙතන දෙකේ පහ කියන්නේ දෙක වැඩි දෙක වැඩි දෙක හරිද ඔව් කොහොමද තියෙනවා හරිද එතකොට දෙකේ පහ තුන කිව්වහම පුතේ දෙක වැඩි දෙක රයිට් ඔයා දන්නවා මේ දෙකට මේ දෙකක් කපන්න පුළුවන් උඩ යට තියෙන කැපෙනවන්නේ සමාන නම් මේ දෙකට මේ දෙක කැපෙනවා මේ දෙකට මේ දෙක කැපෙනවා යට මුකුත් නැහැ උඩ තියෙනවා පුතේ දෙකේ ඒවා දෙකක් එහෙනම් උත්තරේ ඔන්න දෙකේ දෙක කියලා එනවා හරිද රයිට් දැන් මේ විදිහට අපි දෙකේ 20 බෙදීම දෙකේ 15 තිබ්බනම් නේද මේ විදිහට 20ක් විතර ලියලා ආයෙ කොච්චර කරදරයිද නේද ඒක අමාරුයිනේ ඒ නිසා අපි මෙන්න මෙහෙම වැඩක් කරනවා මේකෙදි හරි පුතේ රයිට් මම මෙන්න මෙහෙම කරනවා දෙකේ පහ බෙදීම දෙකේ තුනේ උත්තරය ආවේ දෙකේ දෙකනේ ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ දෙකේ පහෙන් අඩු කරලා තියෙනවා පුතේ 3ක් දර්ශකය අඩු වෙලා තියෙනවා පාද සමාන බෙදීමේදී එහෙනම් දෙකේ පහෙන් 3ක් අඩු වුණාම 2යි පැහැදිලි නේද ඔන්න දෙකේ දෙක කියලා ආව පුතේ හරි එහෙනම් ඔයගලන්ට පේනවා නීතිය මෙතනදී මෙන්න මෙහෙම a වල m බෙදීම a වල n කියලා තාවොත් පාදයේ සමාන නිසා බෙදීමේදී දර්ශකය අඩු වෙනවා a වල එහෙනම් පුතේ m ඍණ n කියලා අපි ලියන්න පුළුවන් a වල m ඍණ n කියලා අපි ලියන්න පුළුවන් මේ ගැටලුවක් නැහැ හරි එහෙනම් ලියන්න ඊගා දර්ශන නීතිය ලියන්න පුතේ මෙන්න මෙහෙම ලියන්න පාදයේ සමාන බල බෙදීමේදී පාදයේ සමාන බල බෙදීමේදී දර්ශකය අඩු කිරීමෙන් පිළිතුර ලබාගත හැක පාදයේ සමාන බල බෙදීමේදී දර්ශකය අඩු කිරීමෙන් පිළිතුර ලබාගත හැක පිළිතුර ලබාගත හැක හරි පුතේ දැන් බෝඩ් එකේ තියෙන ලියා ගන්න ටක් ගාලා දැසත් ගන්න ටිකක් හදනවා
හරි ඇති කියලා හිතනවා. හරි. හරි පුතේ මම මේක අයින් කරන්නත් දැන්. හරි නේද හැමෝම? ඕකේ. හරි. ඕකේ කියලා ආවේ නම් ඔන්න අයින් කරා. right. දැන් ගණන් ටිකක් දානවා හදන්න. හරිද? ඒකේ උදාහරණ ගණන් ටිකක්. සර් කියවනකම් පන්තියේ තියනවාද? අපි බලමු මේක චුට්ටක් නේද පුතේ. සාමාන්‍ය පැය දෙකක් කරන්න කියලා තමයි මම හිතන් ඉන්නේ. දැන් ඔයගොල්ලන්ට වෙන වෙලාවම පන්ති නවත්තන්නත් පුළුවන්. අපි බලමු මේ පාඩමේ ඉස්සරහට යන හැටියට. ප්‍රශ්නයක්වත් නැහැ. අපි වෙන වෙලාවටම නවත්තන්නත් පුළුවන්. මොකද මේ ඇත්තටම බොහොම අද දවසේ පුතේ උනේ විශාල ලකුණකුත් එක්ක ලොකු වැස්සකුයි උණුකුයි ඇවිල්ලා අපේ පළාතේම විදුලිය විසන්දි වුණා. එතකොට අපිට දැන් රෑනේ පන්තියේ තියෙන එතකොට ලයිට්ස් ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ චාර්ජින් වල ප්‍රශ්නයක් තියෙනවා. එතකොට වයිෆයි කනෙක්ෂන් එකක් තියෙන. එතකොට කරන්ට් එක තුරු දෙය ගන්න වෙන්නේ නැහැ. වයිෆයි ඔන් වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ ඔක්කොම ප්‍රශ්න නිසා මම ශනිකව තීරණය කරා මෙතන එන්නකම් බලන් ඉන්නවට වඩා හොඳයි ටක් ගාලා මේ කරන්ට් එක තියෙන ප්‍රදේශයකට යනකද යාළුවෝ කීප දෙනෙක්ට කතා කරාම පුතේ ඒගොල්ලන්ට කරන්ට් එක නැහැ. හරිද? එතකොට ඊට පස්සේ මොකද කරේ මම ටිකක් ඈතින් යාළුවෝ කතා කරාම ඒගොල්ලන්ට කරන්ට් එක තිබ්බ නිසා අපි මම මෙහෙට ඇවිල්ලා ඉන්නේ දැන්. එහෙමයි පන්තිය පටන් ගත්තේ. ඉතින් කොහොම හරි අද පන්තිය නොකරම ඉන්නවට වඩා කොහොම හරි කරලා පන්තිය චුට්ටක් පරක් වෙලා හරි අපිට කරපු එක තමයි වටින්නේ නේද? ඒ නිසා මට සතුටුයි පුතේ ඔයගලන්ට පැය එකමාර පන්තිය කරත් පැය දෙකම පන්තිය කරන්න පුළුවන් නම් තවත් හොඳයි. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයගලන්ගේ ඉල්ලීම සහ මම ආයෙත් කතා කරලා ඔයගලන්ගේ මොකද්ද කැමැත්ත කියලා බලලා අපි කරමු ඉතින්. පරක් වෙලා ඔයගොල්ලෝ ජොයින් වෙච්ච එක ගැනත් ඔයගොල්ලන්ට හැමෝටම ස්තුතිවන්ත වෙනවා නැත්නම් නේද පන්ති පරක් වෙයි කියලා ඔයගොල්ලන් ජොයින් නොවි පස්සේ වීඩියෝ බලන එහෙම කාන්තන්තරයකුත් තියෙනවා නේද එහෙම කරන්න එපා අපි දැන් ඉස්සෙල්ලා ඒ වෙලාවට සම්බන්ධ වෙලා නේද පන්ති වලදී දැන් ගොඩක් දාරු සමහර අය එහෙමත් හිතනවා වීඩියෝ දාන්න නිසා පස්සේ ඔක බලනවා එහෙම කියලා ඒ වුණාට පුතේ හදිස්සිය මොන හරි ප්‍රශ්නයක් මතුනොත් ඒ ගන්න වෙලාවට ඔයගොල්ලන්ට ඒක අහලා දැනගන්න පුළුවන් වෙන්නේ පන්ති ජොයින් කරලා විතරයි හරි දැන් බලන්න මෙතන තව ගානක් හදනවා මම පැටෝනේ ගණන් හතර හදන්න පුතේ පහක්ම දාමු කොහොමද එක එන්නේ පුතේ මෙතන මම දාලා මෙන්න මෙහෙම ගානක්
පළවෙනි ගාන ගත්තාම 7 5 අඩු කිරීම 2 කියලා උත්තරේ දානවා. ඒතකොට උත්තරය 7 3යි. ඊළඟ එකේදී x වල 5 අඩු කිරීම ඍණ 2. right එන x වල 5 අඩු කිරීමේ ලකුණු එකතු කිරීම කළා මෙතන දාන 2 වෙනවනේ පුතේ. ඔයගොල්ලෝ දන්නවනේ ඒක අඩු කිරීමේ ක්‍රමනේ දැන් ඍණ දාන 2 කියලා ගන්නත් පුළුවන්. එන x වල 5යි 2 එකතු වෙනවා. ලකුණු සමාන නිසා x වල 7යි උත්තරේ. හරි එහෙම හදන්නේ. ලස්සනට හදන්න. ඔවන් මං හිතන්නේ පුතේ දැන් මම අර මේ අලුත් තාක්ෂණික උපකරණ භාවිත කරන්න පටන් ගත්ත මුල් කාලට වඩා දැන් මම හොඳට ඒක භාවිත කරනවා. මම හිතන්නේ අපෝ ටික ලස්සනට පේනවා නේද ඔයගොල්ලන්ට? ප්‍රශ්නයක් නැහැ නේද? හරි අපි ටික ටික හුරු වෙනකොට තවත් මේකේ ගොඩක් දේවල් කරන්න පුළුවන් ඒ පුතේ. මේක ඊට පස්සේ බලමු x වල ඍණ 5 අඩු කිරීම ඍණ 3 නේ. අපිට මේකට යන්න පුළුවන් x වල ඍණ 5 වම දෙතිය මෙතන ඍණ ලකුණු දාන කළා දකුණු පැත්තේ සංඛ්‍යා ලකුණු මාරු ගන්න මේකනේ සිස්ටම් එක නේද. ඊට වෙන අපිට උත්තරේ එනවා පුතේ x වල ඍණ 5 පිළිද ගානම හදලා දාමු මෙතන නේද කොහොමද එකයි. ඒතර ලකුණු අසමාන නම් අපි මොකද ගන්න ඕනේ විශාල සංඛ්‍යාවේ කුඩා සංඛ්‍යා අඩු කරලා විශාල සංඛ්‍යාව ලකුණු දානවා. එතකොට බලන්න මෙතන 5න් 3ක් අඩු කරාම 2යි විශාල එක ලකුණු ඍණ 2යි. දැන් කොහොම උත්තරේ දෙන්නේ? ලියනකොට අපි සාමාන්‍ය ඍණ විදිහට උත්තර තියන්නේ නැහැ. ඒක තව චුට්ටෙන් මම කියා දෙනවා. ඒක දැන් කොහොම උත්තරේ තියමු. හරි. මෙතන ඊට පස්සේ 8 බෙදන්න ඕනේ පුතේ දෙකෙන්. 8 දෙකෙන් බෙදුවනවා. හරිද? ඒක කොහොම ලියනවා? ඊළඟ මෙතන x වල 5න් අඩු කරන්න ඕනේ x වල 3. නේ? 5න් 3 අඩු කරනවා. එතකොට බෙදීමේදී අඩු වෙනවනේ. ඒතර 8 දෙකෙන් බෙදුනම පුතේ 4යි. x වල 5න් 3ක් අඩු වුණාම 2යි. අනු උත්තරේ. x වල 4යි x වල දෙවෙනි බලය. නේද? ඊට මෙතනත් එහෙමයි. දෙක හැම තියෙනවා. හරි. අපි දෙක තියමු තේ හැමම. right වැඩි කිරීම ඊට පස්සේ x වල මෙතන 3 එකතු කිරීම 2. හරි 8 තියෙනවා x වල 4. right එතකොට බලන්න 2යි x වල 5 තියෙනවා පුතේ. මේ බෙදීම අඩු කිරීම කරලා උඩට ගන්න පුළුවන්. එතකොට ඍණ 4 කියලා ගන්න පුළුවන් නේ. ඒ කියන්නේ මේ 4ෙන් බෙදනවා කියන්නේ පුතේ දර්ශකය අඩු වෙනවනේ. එහෙනම් 2යි x වල 5 එකක් අඩු වෙනම 1යි නේ. එහෙනම් 2යි x කියලා උත්තර ලියන්න. 5න් 4ක් අඩු වෙනම 1යි. හරි පැහැදිලි නේද? ඒක තව බරක් කියන්න මෙතන. දැන් 2 වැඩි කිරීම x වල 3 තියෙනවා. මේ දර්ශක දෙක මෙයයි එකතු වෙනවා නේද? මේක එකතු වුණාම x වල 5 කියලා එනවා. ඒතර මෙතන යට x වල 4 තියෙනවා පුතේ. ඒතකොට බෙදීමේදී x වල 5 අඩු කරනවා x වල 4. 5න් 4ක් අඩු වෙනවා. ඒතකොට 5න් 4ක් අඩු වුණාම 1යි x වල 1 ගේ මෙතන දෙක තියෙනවා. එච්චරයි. සරලයි. right එහෙනම් දෙවෙනි දර්ශක නීතියක් දැන් හොඳටම පුළුවන් කියලා හිතනවා. මොනවා ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. මෙතනින් එහාට යන්න කලින්. හරි. තව ගණන් ටික හදන්නද පුතේ මෙතනින් එහාට යන්න කලින්? ඕනේද නැද්ද? ඕකේද? දාන්න මොකක් හරි එකක් මැසේජ් එකක් දාන්න පුතේ කියන්න කටින් කියන්න පුළුවන් කියන තව ගණන් ටික හදමු කියලා. දැන් මැසේජ් එකක් දාන්න. හොඳටම තේරෙනවා සර් කියලා. දැන් මගේ කැමැත්ත තියෙන දේ තමයි ඒකට එහෙම උනොත් කරන්න වෙන්නේ ඔයගොල්ලෝ කියන්නේ නැතුනොත් මගේ කැමැත්ත තියෙන්නේ නම්
තව ගණන් ටිකක් හදන්න. හරි වැඩි ලියන්න ඉවරනේ පුතේ. මම කරනවා අන්න හරි. දැන් බලන්න ඊට පස්සේ නම් මෙන්න මේ ගානක් තවත් තනියෙන් හදන්න පුතේ. 2යි a වල 7 වැඩි කිරීම 3යි a වල a බෙදීම 6යි a වල ඍණ 4. right මේ ගාන හදලා තව ගානකුත් හදමු. මේ ගාන මුලින්ම හදන්න ඕගොල්ලෝ දැන් තනියෙන්. තව ගණන් හදමු කියලා අහලා තියෙනවා හොඳයි. යසන්ද හොඳයි. එනම් පටන් ගමු ඔයගොල්ලෝ කරන ගමන් මේක අපිට ලියන්න පුළුවන් 2 වැඩි කිරීම ඉලක්කම් දෙකක ළඟින් 3 වැඩි කිරීම a වල 7ට එකතු කරනවා 1. මේ මෙතන ඒකයි තියෙන මෙතන නිවෙනකොට 1 තියෙනවනේ. right යට තියෙනවා මොකද්ද පුතේ 6 වැඩි කිරීම a වල ඍණ 4. හරිද? right එතකොට පුතේ දැන් 3 වරක් 2 6යිනේ. ඒ 6ට මේ 6 කැපෙනවා. එතකොට a වල මෙතන 7යි 1යි 8යි. හරිද? බෙදීමේදී දර්ශකයේ අඩු වෙනවා ඒකම ඍණ 4 තියෙන්නේ. හරිද? එතකොට එන අපිට ඒක ලියන්න පුළුවන් a වල 8 මේ ඍණ ලකුණ ධන කළා ලකුණු බෙදීම සංඛ්‍යාව මාරු කරලා ධන 4 කරගන්න ඕනේ. ඒ නීතිය යන්නේ නේද? එන a වල 8 4 එකතු කරනවා 12. ඔන්න උත්තරේ a වල 12. හරිද? ඒක හරි ගියද පුතේ? තව ගානක් අපි හදනවා. සර් පොඩ්ඩක් ඒ ගාන ආයි කියලා දෙන්න පුළුවන්ද? right බලන්න පුතේ මෙතන right දැන් ඔයාලට පේනවා මෙතන 2යි a වල 7 තියෙන්නේ. මෙතන 3යි a තියෙන්නේ. හරිද? එතකොට මේ 2 වැඩි කිරීම 3 කියලා අපි මෙතනින් වෙනම ලියාගත්තා. හරිද? මෙතන a වල 7 තියෙනවා පුතේ. මෙතන a 1 තියෙනවා. එතකොට 7යි 1 එකතු කරලා ගුණි තියන්න නිසා ඒක එකතු වලස ලියන්න පුළුවන් අපිට. a වල එහෙනම් 7 එකතු කිරීම 1 කියලා ලිව්වා අපි. හරිද? ඊට පස්සේ 8 6 තියෙනවා පුතේ. මෙතන a වල ඍණ 4 තියෙනවා. හරිද? දැන් 3 වරක් 2 6යිනේ. උඩ 6යි යටත් 6යි. එන උඩ 6ට යට 6 කැපිලා යනවා. කැපිලා ගියහම මෙතන a වල 7යි 1යි 8යි කියලා මෙතන තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් මෙතන තියෙන්නේ 4නේ. එතකොට මෙතන බෙදීමක් නෙමෙයි තියෙන්නේ. බෙදීම නිසා අඩු කිරීම මේ සංඛ්‍යාව ලියන්න පුළුවන්. මේ කියන්නේ මෙතන 8න් මේ ඍණ 4 අඩු කරනවා. එතකොට 8 අඩු කිරීම ඍණ 4 කියලා ලිව්වම. ඔයා දන්නවා නිකිල අඩු කිරීමේ නීතිය දන්නවනේ ඔයගොල්ලෝ. මොකද අඩු කිරීමේ ලකුණ එකතු කිරීම කළා දකුණු පැත්තේ තියෙන සංඛ්‍යාව ලකුණ මාරු කරන්න. අඩු කිරීමේ ලකුණ එකතු කිරීම කළා දකුණු පැත්තේ සංඛ්‍යාව ලකුණ මාරු. එතකොට මෙතන අඩු කිරීමේ ලකුණ මම එකතු කිරීම කරා දකුණු පැත්තේ ඍණ 4 ධන කරා. එතකොට 8 4 එකතු කරාම 12යි කියලා ආවා. පැහැදිලිද පුතේ? පැහැදිලි නේද? තේරුණා සර්. හොඳයි. right එහෙනම් මේ ගාන දැන් හොඳට උත්සාහ කරන්න පුතේ ඊගාව ගාන.
සමානකම් දාලා 12 වැඩි කිරීම 3 වැඩි කිරීම x2 වැඩි කිරීම x5 මම තවත් සරල කරනවා ඔයගලන්ට හොඳේ ප්‍රසාරණය කරලා ලියුවා අර එක ඉලක්ක එක ළඟ දාලා x පද එක ළඟ දාලා මේකත් එහෙමයි 4 වැඩි කිරීම 2 කියලා දාලා x වල 3 වැඩි කිරීම x වල ඍණ 1 තව ලේසි කරේ දැන් ඔන්න මේ ඉලක්කන් ටික වෙනම සුළු කරමු 4 බෙදුනම මෙතන 3යිනේ 3 වල 3 9 උඩ යට 2 තියෙනවා දැන් මෙතන x වල 2යි 5යි එකතු වෙනවා ඒ උනිදීදී දර්ශය එකතු වෙනවනේ මෙතනත් එහෙමයි වැඩි කිරීම x වල 3ට එකතු කරනවා ඍණ 1 හරිද මම මෙතන හදන්නම් ගන්න. එතකොට 9 දින මෙතන බෙදීම යට දිනව 2 x වල මෙතන පුතේ 5යි 2යි 7යි. යට මොකෝ වෙන්නේ x වල 3න් එකක් අඩු වුණාම 2යි විශාල කියලා ලකුණු දාන්න. හරි. එහෙනම් දැන් බලන්න ඊට පස්සේ ආපහු 9 බෙදීම 2 දින පුතේ x වල 7න් අඩු කරනවා 2ක්. ඔන්න අවසාන උත්තරේ එනවා 9 බෙදීම 2යි x වල 5යි කියලා උත්තරය. උත්තරේ ඔල බඩ ලස්සනයි නේ පුතේ. තානවා දාගන්න. රට බීගා දර්ශන ඉදිරියට යනවා දැන්. ඔක හදලා ඉවරනම අංක 3 දර්ශක නීතිය පුතේ අපි ඒකට කියනවා ඍණ දර්ශක නීතිය කියලා. ඕගොල්ලෝ යන මාතෘකාව ඍණ දර්ශක නීතිය. හොඳයි. දැන් අපි ඍණ දර්ශන නීතිය කතා කරන්න යන්නේ පුතේ. බලන්න මෙතන මේ අපිට මේක මෙහෙම ලිය දැන් 2 2 බෙදීම 2 5ම ලිය දැන් හරිද? ඔයා දන්නවා 2 2 කියන්නේ 2 වැඩි 2 2 5 කියන්නේ 2 වැඩි 2 වැඩි 2 වැඩි 2 වැඩි 2 හරි? මේ දෙකට මේ දෙක කැපෙනවා මේ දෙකට මේ දෙක කැපෙනවා උඩ තියෙන පුතේ 1 ඉතුරු වෙලා යට 2 3ක් වැඩි වෙනවා. එතකොට 2 3 ලියන්න පුළුවන්. රයිට් ඔන්න ලියන්න පුළුවන්. හරිද? රයිට්. ඔය ගානම මෙන්න මෙහෙම ගන්න පුළුවන්. 2 2 බෙදීම 2 5 කිව්වහම අපිට මේක ලියන්න පුළුවන් 2 අවගොල්ලන් නීති අනුව බෙදීමේ දර්ශක අඩු වෙනවනේ 2 අඩු කිරීම 5 කියලා. දැන් ඔයා දන්නවා එහෙනම් 2කින් 5ක් අඩු ගන්න බෑනේ 5න් 2ක් අඩු කරනවා 3යි විශාල කියලා කොහොමද ඉන්න? ඔන්න එහෙම. හරිද? හැබැයි එකම ගානේ ක්‍රම දෙකට මැදුවේ එන මේ උත්තර දෙක මොකෝ වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. එහෙනම් අපිට පේනවා මොකක්ද? 2 ඍණ 3 කියන්නේ 1 යට 2 3යි කියලා. දැන් මේ දෙකේ වෙනස මොකද්ද පුතේ මේ වෙලා තියෙන්නේ? මේ දෙකේ වෙනස මොකද්ද වෙලා තියෙන්නේ? මෙතන 2 ඍණ 3 තියෙනවා. මෙතන 1 යට එතකොට මෙතන යට තියෙනවනේ 1 අපිට නළුවට යට තියෙන 1 නේ පුතේ. උඩ යට මාරු වෙලා තියෙනවා. මෙතන ඍණ ලකුණ අයින් වෙලා තියෙනවා. උඩට 1 හැවිලා යට 2 තුන්වෙනි බලය හැවිලා තියෙනවා. ඍණ අයින් වෙලා තියෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න ඍණ අයින් කරන්න ඕන නම් දැන් ඒ වල ඍණ දෙන්නම් එක medium right මෙහෙම ගත්තොත්
දැන් අපිට ඒක පේනවා මෙන්න මෙහෙම A වල ඍණ m කියලා දිනවා පුතේ. මේ ඍණ අයින් කරන මොකද ගන්න ඕනේ නේ අපි? මේ උඩයට මාරු කරන ඕන යට තියෙන එක උඩට අරගෙන A වල m කියලා ලියනවා. ඔන්න ඍණ දර්ශකය අයින් වෙන හැටි. හරිද? තව පුළුවන්. හරිද? තව ගත්තොත් 1 යට A වල ඍණ m කියලා තිබුවොත් ඒ ඍණ අයින් කරන්න කොහොමද? මේ ඍණ යට තියෙන එක නා උඩට ගන්නවා. පරස්පරය ලියනවා. උඩට ගන්නවා. හරය සහ ළමයා මාරු කරනවා කියන එක. ඒතකොට එහෙනම් අපි උඩට ගත්තාම A වල m ඍණ අයින් වෙනවා. තව පුළුවන් කොහොමද? A වල ඍණ m යට B වල ඍණ n කොහොමද තියෙන්නේ? ඒක කොහොමද ගන්නේ? මේ ඍණ අයින් වෙනවා මෙතන උඩට B ඇවිල්ලා මෙතන bn කියලා එනවා. ලියාගන්න කලින් පොඩ්ඩක් පුචුට අහන් ඉන්න. එතන පුතේ B වල මෙතන n කියලා ලියන්න පුළුවන්. හරිද? හරි. එතකොට මෙතන ඍණෙන් අයින් වෙනවා A වල m කියලා යට හැවිලා. හරි? ඔන්න ඔය විදිහට. එතකොට අපි දැන් මේවා දැනගත යුතු කාරණා තව එකක් තියෙනවා පුතේ ඔහින්න. right මෙන්න මෙහෙම ගත්තොත් අපි A යට B වල ඍණ m මේක ඍණ අයින් කරන්නේ කොහොමද? මේකත් පරස්පර ලියනවා. B උඩට දානවා යට A ලියනවා. ඊට පස්සේ ධන m කියලා ලියනවා. ඔන්න ඔහොම. තේරෙනවද නේද? එහෙනම් මේ අපි මෙතන ඉගෙන ගත්තු දේයින් ඍණ දර්ශය ධන දර්ශයක් කරන පරස්පර ලියනවනේ කියන්නේ මෙන්න මේ විදිහට පරස්පර ලියන ක්‍රම ඔය කීපයක්ම තියෙනවා. ඒතර අපිට මේ මොන විදිහෙන් ගණක් ආවත් අපිට හදා ගන්න පුළුවන් වෙන තමයි මේ සියලු දේවල්. එන්න පුළුවන් සියලු ක්‍රම ටික ඔයගොල්ලන්ට වෙනද කියා දෙන්නේ. හරිද? ඒක තමයි අපේ පන්තිවල තියෙන සුවිශේෂීතාවය. හරිද? ඔයගොල්ලන්ට අහන්න පුළුවන් හැම අස්සක් මුල්ලක්ම අපි හොයලා ඇදලා දෙනවා COBS එකේ ගුරුවරු විදියට. හරි. කරන්නකෝ බලන්න එහෙනම් මේක.
සර් ඔයා මියුට් කළා. හරිනේ පුතේ දැනෙනවනේ ඔව් සර්. හරි දැන් අපි මේක මකලා මකන්නද හැමෝම අවුල නැහැ නිල්සන් අවිස්ක ඕකේනේ මකුවා හරි රයිට් දැන් අපි ගානක් දෙයක් ඉගෙන බලමු x වල ඍණ 7 කොහොමද ඔයගොල්ලෝ ලියන්නේ 2x වල ඍණ 5 කොහොමද ඔයගොල්ලෝ ලියන්නේ ධන දර්ශක වලින් ලියන්න ඍණ අයින් කරලා ලියන්න ඕනේ ඊට පස්සේ 2x වල ඍණ 2y කොහොමද ලියන්නේ ඊට පස්සේ 3x ඍණ 1 කොහොමද ලියන්නේ මෙන්න මේ ටික තමයි ඔයාලා අපි සාමාන්‍යයෙන් දැනගත යුතු කාරණා ටිකක් නිසා මම ඔහොම දැම්ම පුතේ ඔය හතර උත්තර දාන්න ටක් ගාලා ලේසියිනේ නේද උදරම් ඔව් ය අනිවාර්යෙන් කොහෙද ඉන්නේ එහෙනම් ටයිප් එක හරි අපි හදමු යන්නේ මේ අර්ග දර්ශකයේ දන් දර්ශකයක් කරන පුරමුත 1 8 x වල 7 කියලා ලියවනවා නේ මෙතනත් එහෙමයි පුතේ මෙතනදී ඔන්න හොඳට තේරුම් ගන්න ඕනේ මෙතන දෙක තියෙනවා පුතේ x වල මෙතන ඍණ 5 නේ ඍණ 5 ධන ගන්න මොකක් ගන්න x වල ධන 5 කියලා ලියා ගන්න ඕනේ මෙතනත් එහෙමයි මෙතන දෙක උඩ තියෙද්දි y උඩ තියෙද්දි මේ ඍණ තියෙන එක නා විතරයි යට යන්නේ හොඳේ දැන් ඔයගොල්ලන්ට වැරදිච්ච තැන් ඕ හොඳේ බලන්න සමහර අය වරද්දලා ඇති ඍණ x වල දෙක කියලා මෙහෙම එන්න ඕන මෙතනත් එහෙමයි x උඩට එනවා
අරගෙන එක්කෙනා තන වෙන x උට්ට ආවා එක්කද x වල 1යි යට 3 හැමෝම තියෙනවා. ඔන්න උත්තරය උත්තරේ. මේ x උඩට එනවා 3 හැමෝම තියෙනවා. right ඔන්න විදිහට උත්තර හදා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ගැටලුවක් නැහැ. පැහැදිලිද? දර්ශක අවස්ථාවල ඔන්න ඔය විදිහ තමයි. ඒතකොට ගාන හදන්න තව එකක් ඕනනම් මම දාන්න මෙතන මේ 2 යට 3 ඍණ 2 මේක හදන්න ඕගොල්ලෝ ඔහොම දැන් අපිට කීප දෙනා දෙන්න ඉන්නේ නේද? ඉල්සානු යසඳයි විතරයි ඉන්නේ. ඒ නිසා අපි අර සාමාන්‍ය නියමිත වෙලාවදී පන්ති ඉවර කරමු නේ පුතේ. මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න ඕනේ. දැන් මෙතනදී කොහොමද කරන්නේ? ඉතින් අර මම කලින් අර උදාහරණ කියනකොට කියා දුන්නානේ. මොකද දැන් හරය ශාලාවේ මාරු කරලා ලියන්න තියෙන්නේ. 3 උට්ට දැම්ම 8 2 දැම්ම මේ දර්ශකයේ දන කරා. දෙක කරා. ඕන අපිට 3 දෙවෙනි තව චුට්ටෙන් ඉතුරු නීති ටික මේක ඉතුරු ටික හදන්න පුළුවන් තව නීතියක් තියෙන එක මම පස්සේ කියා දෙන්නේ. දැන්ට ඔය දන ටික ලියාගෙන ඉන්නකෝ. හරි. ඊට පස්සේ දැන් මම මේක අයින් කරන්න දෙනම්. මාතෘකාවල යන පුතේ ශූන්‍ය දර්ශකය. ශූන්‍ය දර්ශකය. මෙකුවා right කොහොමද එහෙම වෙන්නේ? වань මෙහෙම දෙකේ දෙක බෙදීම දෙකේ දෙකම තියෙනවා. දැන් මේක මෙහෙම ලියද දෙකේ දෙක බෙදීම දෙකේ දෙක කියලා ලියන්නත් පුළුවන්. දැන් මම මේ ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න හැටි තමයි මේ ලියන්නේ. දැන් දෙකේ දෙක කියන්නේ දෙක වැඩි කිරීම දෙක. යට දෙකේ දෙක කියන්නේ දෙක වැඩි කිරීම දෙක. මේ දෙකට දෙකේව එකයි. මේ දෙකට දෙකේව එකයි. එක්වරක එක එකයි පුතේ. ඕක අනිත් පැත්තේ මෙහෙම දෙකේ දෙක බෙදීම දෙකේ දෙක කිව්වහම අපිට යන්න පුළුවන් එක දෙකේ දෙකෙන් අඩු කරනවා දෙකක්. එතකොට උත්තරේ කියන දේ දෙකේ දෙකෙන් දෙකක් බිඳුවයි. ඊළඟට වෙන මේ දෙක උත්තර එකම ගානේ උත්තර දෙකක් නැහැ නේද? එහෙනම් මේ දෙක සමාන වෙනවා. ඒකේ දෙකේ බිඳුවයි කියන්නේ පුතේ එකයි. හරිද? ඔන්න උත්තරේ. right. එහෙනම් මේ අනුව අපිට තීරණයක් කරන්න මෙන්න මෙහෙම. 3 බිඳුව කියන්නේත් එකයි. 5 බිඳුව කිව්වත් එකයි. ඒ කියන්නේ පාදයේ කුමක් වුවත් දර්ශකයේ බිඳුවන පිළිතුර එකයි. ඒ කියන්නේ x වල බිඳුවක් කීයද පුතේ? එකයි. right ලියන්න මෙන්න මෙහෙම පුතේ. එහෙනම් පාදයේ කුමක් වුවත් ඔය ගාලා පැත්තට එමෙ ළමයි ඉන්නනම් කොහොමද ලියන්නේ? පාදයේ මක්ක වුවත් නේද? උපදේශයෙන් ප්‍රදේශයෙන් වෙනස් වෙනවනේ නේද පුතේ? පාදයේ කුමක් වුවත් දර්ශකයේ බිඳුව නම් පිළිතුර එක වේ. පිළිතුර එක වේ.
right betul di bond tin dia akan okkom ha හොඳයි හරි ඉවරයි නේ පුතේ හරි මම මේක අයින් කරලා දැන් අපි ගණන් ටිකක් දානවා ඒ වල බිඳුව කීයද කියලා ඔයගොල්ලෝ උත්තරේ දාන්නේ ඊට පස්සේ ඔය ගන්න ටික උත්තර දාන්න බෙදයක් ගාලා ඒ වල බිඳුව එකයි ඒකයි දන්නවනේ නේ මෙතනත් එමේ x වල පහ බෙදීමේදී ගුණිතය නිසා රාශිය එකතු වෙන්න ඕන ඍණ 5. එතකොට එන බලන්න ඍණ 5 ධන 5 x වල බිඳුව එන උත්තරේ 1යි. මෙතනත් එහෙමයි 2 වැඩි කිරීම x වල ඍණ 2ට එකතු කරනවා ධන 2ක්. එහෙනම් 2 වැඩි කිරීම x වල බිඳුව. එහෙනම් 2 වැඩි කිරීම x වල බිඳුව කියන්නේ 1යි. එන උත්තරේ 2යි. right පාදයේ කුමක්වත් දර්ශය බිඳුන පිළිතුර 1යි කියන උත්තරය 1යි. ඒ විදිහට ඒ ගණන් ටික හදන්න පුළුවන්. බැදෙන්නේ
හරි මම එමිට මකන මැකින් එක කියන්නේ ඉවරන කියන ටැග් දාලා right ඊළඟ දර්ශන නීතිය බලය එක බලය දැන් දෙකේ දෙවෙනි බලය වැඩි කිරීම දෙකේ තුන්වෙනි බලය මේක අදහස් කරන්නේ මොකද්ද පුතේ මේක පාදයේ ලෙස සැලකුවොත් ඒකේ තුන්වෙනි බලය කියන්නේ මේ පාදේ තුන් පාරක් වැඩි වෙනවා කියන එකනේ ඔකනේ කියන්නේ නේද මේක ඇල්ලනේ මෙන්න මේක ඇල්ලුව සැලකුවොත් පාදයේ කියලා මේක තුන්වෙනි බලය කියලා ගත්තොත් ඒ පාදේ තුන් පාරක් වැඩි වෙන්න බෑ කියන්නේ මේක තුන් පාරක් වැඩි වෙන්න ඕනේ නෙමෙයි රයිට් එහෙමනේ කියන්නේ රයිට් එතකොට බලන්න ඊට පස්සේ නම් දැන් පාදේ සමාන නිසා ගුණිත දර්ශය එකතු වෙනවා නම් දෙකේ දෙක ධන දෙක ධන දෙක එතන කීයද උත්තරේ දෙකේ 6 කියලා ගන්න පුළුවන් හරි ඔය දෙකේ 6 නිකම් වෙනව නේද මෙන්න මෙහෙම කිව්වනම් කොහොමද තියෙන්නේ එතකොට අපි ලියන්න බලන්න දෙකේ දෙක වැඩි 3 එතන කීයද උත්තරේ දෙකේ 2 3 6 හරිනේ දැන් පුළුවන් එහෙනම් ඔයාලට පේනවා බලයක බලයක් තියෙනවා බල දෙක වැඩි කරන්න පුළුවන් ඒ කියන්නේ a වල m වල n කියලා තිබ්බනම් එයින් අදහස් ගන්නේ a වල m n කියලා ලියන්න පුළුවන් ඒ දෙක වැඩි කරලා ලියන්න පුළුවන් හරි ලියන්න වෙන්නේ පුතේ බලයක බලයක් ඇති විට බල දෙක ගුණ කළ විට පිළිතුර ලැබේ වැඩි ලියන්න ඩක් ගාලා
හොඳයි අපි ඒකම ගණන් කීපයක් හදමු පුතේ. right. අගේ මොකද දාන්නේ? ඒතකොට දේශින් නේද? වැඩි ගණන් පුතේ ටැග් ගාලා ඔය ගණන් තුන. හරිද? හොඳයි බලන්න. මෙතන පුතේ තුනේ මේ දෙක වැඩි කරනවා තුනේ. බලක බලන්න වැඩි වෙනවනේ. එහෙනම් තුනේ 6 වැඩි බලයි. තුනේ 6 කියන එක උන අපිට වැඩි කරලා බලන්න පුළුවන්. තුනේ 1 3යි, තුනේ 2 9යි, තුනේ 3 27යි, තුනේ 4 81යි, තුනේ 5 240 තුනනේ. තුනේ 6 තුනෙන් වැඩි කරනවා අප මේක 9යි. 12න් 2 එකක් ඉතුරුයි 6 1 729 නේ. මොන මෙතන 729 ගේ උත්තරේ දාන්න. දැන් මෙතන පහේ බලයක බලන්න වැඩි වෙන්න බෑ මේ දෙක. වැඩි වුණාම මෙයා වෙනවා 4 දෙකෙන් එක වැඩි වෙනවා කියන්නේ මොකද? මේ දෙකට 4 කැපුණාම 2යි. එහෙනම් පහේ 2. පහේ 2 කියන කිව්වේ උත්තරේ පුතේ. පසරප්පා කීයද? 25. මෙතන වැඩි වෙනවා x වල ඍණ 2 වැඩි කරනවා 2කින්. එතකොට මොකද වෙන්නේ? x වල ඍණ 4 වෙනවා. එතකොට ඒක ධන කරන්න කොහොමද? 1 යට x වල 4 කිව්වේ. මේ x වල 4. අදාගන්න පුතේ ටිකත්
හරි. මීට මකන්නම් මේ මුල් හරි ඒවා. ඕල තනියම ඔක්කොම හරි නේද පුතේ ඔයගොල්ලන්ගේ? මම හිතනවා හරි කියලා. අකින්ත හරි නේද? අකින්තනේ කවුද මේ ආවිෂ්කර අකින්තද? right හොඳයි ඊට පස්සේ මෙන්න මේ දාර්ශනික නීති දෙකත් මම කියා දෙනවා හරි ලියන පුතේ ගුණිතයක බල කියලා ඒ කියන්නේ මෙහෙම a b වල දෙවෙනි බලය කියලා තියෙනවා එතන මේකෙන් අදහස් කරන්නේ මොකද්ද a b වැඩි කිරීම a b කියලානේ දැන් ඔයගොල්ලෝ දන්නවා මෙතන ලිව්වේ නැතුණාට මේ අතර තියෙන්නේ මොකද්ද පුතේ ගුණි කිරීමේ අකුර තියෙනවානේ ගුණ කිරීම තියෙනවා. ඒ කියන්නේ මෙතන A වැඩි කිරීම A කියලා එක ළඟ ලියා ගන්න පුළුවන් B වැඩි කිරීම B කියලා එක ළඟ ලියා ගන්න පුළුවන්. ඒක ඔයා දන්නවා එහෙනම් මෙතන A වැඩි කිරීම කියන්නේ A වර්ග වැඩි කිරීම B වැඩි කිරීම B වර්ග. එහෙනම් A B වල වර්ග කිව්වහම ඔන්න ඔය විදිහට ගුණිතයේ තියෙන හැම පදයකටම බලය වෙන වෙනම දාන්න පුළුවන්. හරිද? right ලබ්ධියකෙත් ඔය කතාවමයි. අන්න මේක ලියලෙමු. එන ගුණිතයක බල කියන මාතෘකාව ලියන්න. ගුණිතයක බලයක් ඇති විට ගුණිතයක බලයක් ඇති විට ගුණිතයක බලයක් ඇති විට ගුණිතයේ ඇති සෑම පදයකටම බලය වෙන වෙනම යෙදිය හැකියි. බලය වෙන වෙනම යෙදිය හැකියි. බෝඩ් එකේ තියෙන ලියන්න උදේ ටක් ගාලා හොඳයි. ලියන්න ඉගෙනද පුතේ? ඊට පස්සේ ඕක ඉතින් මහ ලොකු දෙයක් නෙමෙයි ඔය ගණන් හදන එක නේද පුතේ? දැන් මම ඒත් ගණනක් දෙන්නම්. දැන් හදන්නම්. උත්තරේ දාන්න. උත්තරේ දාන්න.
හොඳයි. ඒක හදන හැටි බලමු පුතේ. මෙතන 3ටත් මේ 3 යෙදෙනවා. වැඩි කිරීම x වලටත් මේ 3 යෙදෙනවා. 3 තුන්වෙනි බලය කියන්නේ 27යි. x වල දෙවරක් 3 6යි. අමෙන්න. හරිද? මේක a වල 2 වැඩි කිරීම 2 කියලා ලියන්න පුළුවන් වැඩි කිරීම b වල ඍණ 3 වැඩි කිරීම 2. හරිද? a වල පුතේ 4 වැඩි කිරීම b වල ඍණ 6. දැන් මේක ලියනවා ඍණ අයින් කරන්න බෑ. එහෙනම් a වල 4 යට b වල 6. එච්චරයි. මේ අවසාන නීතිය එහෙනම් ලබ්ධියක බල. අවසාන දර්ශන නීතිය ලබ්ධියක බල. ඒක ලියලා පුතේ අපි නියමිත කාලෙත් ඉවර වෙලා දෙන්නේ. අපි ඒක ලියලා උදාහරණ දෙයක් කරලා වැඩේ අවසන් කරමු. ඔයගොල්ලෝ හෝම්වර්ක් විදිහට ඔයගොල්ලන්ගේ 12 වෙනි පාඩමේ තියෙන සියලු අභ්‍යාස කරලා දාන්න. හොඳයි. ඒ කතාවේදී මෙහෙමයි වෙන්නේ. A යට B වල දෙවෙනි බලය කිව්වහම අපිට මේ කියන්නේ මොකද්ද පුතේ? A යට B වැඩි කිරීම A යට B. හරිද? එතකොට A වැඩි කිරීම A කියලා ලියන්න පුළුවන් යට B වැඩි කිරීම B. ඉතින් අපි ලියන්න පුළුවන් A වැඩි කිරීම කියන්නේ A වල වර්ගය. B වැඩි කිරීම B කියන්නේ B වල වර්ගය. උත්තර. හරි. එතකොට බලන්න ඔයාලට මේ A යට B වල වර්ගය කිව්වහම මෙහෙම කිව්වහම මේකේ A වලටත් එක තියෙනවා B වලටත් එක තියෙනවා. වෙන වෙනම එතකොට හරයට ශාලාවට වෙන වෙනම යොදලා තියෙනවා මේක. හරයට ශාලාවට වෙන වෙනම යොදලා ලියන්න ඕකේ. ලබ්ධියක බලයක් ඇති විට හරයට ශාලාවට බලය වෙන වෙනම යොදන්න. බලය වෙන වෙනම යොදන්න. හොඳයි අපි උදාහරණයක් කරමු. උත්තර දාන්න අපිට දක්වලා වගේ. එතකොට පුතේ හරි ඒකද මෙහෙම වෙන්නේ A වල 2 වැඩි කිරීම 3 කියලා ලියනවා යට B වල 3 කියලා දානවා. එතකොට එහෙනම් A වල 2 කිව්වහම A වල දෙවරක් 3 6යි. යට B වල 3. උත්තර. right. ඔන්න ඔය විදිහට එනවා පුතේ. හරිද? right.
එතකොට අපි මේ පාඩම සම්පූර්ණයෙන් අවසානයේ ප්‍රතියෝග ගන්න තියෙන අභ්‍යාස වලට පිළිතුරු සපයන්න. හරිද? right. එතකොට අපි ලබන සතියේ ප්‍රති අලුත් පාඩමකින් සම්බන්ධ වෙනවා. දැන් ලබන සතියේ ඉඳලා අපි එතකොට අනුලෝම සමානුපාත පාඩම ඒකේ ලබන සතියේ ඉඳලා ඔයාලට දැන් ඒකේ බදා දැන් පස්සේ ඔයගොල්ලෝ ටියුට් කියන කෑල්ලට ගිහිල්ලා ඔයගොල්ලෝ ටියුට් කියනනේ ඒකට ගිහිල්ලා පස්සේ ටියුට් අප්ලෝඩ් කරගෙන යන්න පුළුවන් මේ බොහෝ වෙලාට ඈ මම දානවා පොඩ්ඩක් බලලා තිබ්බොත් ඒක අප්ලෝඩ් කරලා තියන්න හරිද ඒකම මේ පාඩමට අදාළ මම අභ්‍යාස කීපයක් උත්තරත් එක්ක උත්තර දාලා තිබ්බහම ඔයගොල්ලෝ හරි වැරදි තෝරලා ඒකත් කරන්න ගෙදා කරා වගේම හරිද මේ අවිෂ්කේදා කීයක් හරි ගියාද 2යි සර් මන්සලා හදන්න තවද අනිත් එක මම අහුවනේ නේද හරි ඔයාලට වෙන මොකද දැනගන්න තියෙනවද පුතේ ඔයගලන්ට නෑනේ හරි එහෙනම් අපි එන අද නවතිමු අය ඊගා දවසේ හම්බෙමු පුතේ එන හැමෝටම ආයේ ගෝවන් ආයුබෝවන් සර් අයිබෝවන් සර් ඒ ළමයින්ව පොඩු කියන්නේ කොහොමද ඉතුමා